ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙවියන්ට මිනිස්සුන්ට බඹුන්ට ගුරුපුණෝ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවටම සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය දේශනා කොට වදාලා. ඒ උතුම් ධර්මයෙන් සැනසෙල ලබා ගන්නට කැමති පිරිසක් වෙදෙහෙට පින්වන්ත ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විවිධ වැඩසටහන් නිරතුරුවම ඉදිරිපත් කරනවා ඔබව දහම් දැනුමින් පොහොසත් කරන්න. අදත් අපි මෙලෙසින් එකතු වන්නේ දහම් මැස 15 සදහම් දේශනාමය සාකච්ඡාමය වැඩසටහනත් එක්ක ඉදින් අද දවසේදී මේ උතුම් වැඩසටහන වෙනුවෙන් මහමෙවුනාව භාවනා සපුවාසයේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කළා. ස්වාමීන් වහන්සේ පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය විකාශනය කරන්නට බරපැන දායකත්වය එකතු කරන පින්වන්ත පිරිස අපි සිහිපත් කරනවා. එංගලන්තයේ පදිංචි පින්වත් චානක දිසානායක මහත්මයා. එතුම තමයි දායකත්වයෙන් එකතු කරන විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මේ පටලුවගේ දෙමාපියන් වන නොගේගොඩ පදිංචිව සිටි ඇඹුල්දෙනියගේ පියසීලී ගුරු මෑණියන්ට සහ ලුවලින් දිසානායක මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව ඇතිවයි දායකත්වයන් එක්කන්දී පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. ඉදිරි දිනක දායකත්වයන් ලබා දීලා මෙවන් උතුම් වැඩසටහනක් වෙනුවෙන් ඔබට පුළුවන් ධර්ම දානමය පින ජීවිතයට රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන අපි දුරකථන අංකයක් මතක් කරන්නම් 071 232 88 87 071 232 88 87. මේ මතක් කිරීමත් සමගින් ඉතින් අපි වැඩසටහනට ප්‍රවේශ වෙන්න සූදානම්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. අපි මේ පහුගිය වැඩසටහන් වලදී පින්වත් ස්වාමීන් වහන්සේ දැන් දිගින් දිගට මේ සාකච්ඡා කළේ සම්මා දිට්ඨියට එළඹීම පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ කලින් ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රය වගේ ඊට කලින් කිල්සෝපම සූත්‍රය ඒ වගේ මේ විවිධ සූත්‍ර දේශනාවල මත පදනම් වෙලා කතා බහ කරමින් ආවේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් අපි ගිය වැඩසටහනේදී කතා කළා පින්වත් ස්වාමීන් වහන්සේ කාමයේ සහ කර්මයේ කියනා වූ කාරණාවන් පිළිබඳව යථා ස්වභාවය දක්වමින් පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද මේ සම්මා දිට්ඨියට එන්නේ කියන කාරණාව. ඒතර පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි හිතුව මේ කර්මය ගැන මෙනෙහි කරමින් මේ කර්මයේ තිබෙන යථා ස්වභාවය වටහා ගනිමින් කොහොමද ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨියට එළඹෙන්නේ කියන කාරණාව පිළිබඳව අද වැඩසටහන් ප්‍රවේශ වෙන ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, කර්මය කියලා කියන්නේ අපේ ජීවිතේ බලපවත්වන ප්‍රධාන බලවේගයක්. මේ ජීවිතය තුළ මේ කර්මය කියන එක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාර ගමනේ යන සත්වයාගේ ජීවිතය සංසාරින් මේ ගලවා දමන්නේ නැති කඩ ඇනේ වගේ කිව්ව මේ කර්මය. ඒ කියන්නේ සංසාරය කියලා කියන්නේ කරත්තයක් න ะ. ඒ සංසාර ගමනේ මේ අපි මේ සංසාර ගමන කියන කරත්තයට සවිවිච්චි කරත්ත රෝදයක් වගේ නම් මේ ජීවිතේ. කරත්තෙන් රෝදේ ගැලවෙන්න නොදී හිර කරලා තියෙන කඩ ඇන වගේ කිව්වා මේ කර්මය. ඒතර කර්මය කියන එක ලක්ෂණ ජීවිතේට තියෙන ප්‍රධාන බලපෑමක්. මේ සංසාරගත සත්‍යය, ඒ කියන්නේ සංසාර ගමනට වැටිච්ච කෙනා මේ කර්මය කියන කඩ ඇනේට හිර වෙලා තමයි මේ ගමන සම්පූර්ණයෙන් යන්නේ. ඒ නිසා කර්මය ගැන යම් පැහැදිලි දැක්මක් තියෙනවා. කර්මය ගැන තියෙන ඒ වැටහීම ජීවිතය පිළිබඳව තියෙන හරි දැක්මක්. ඒක සම්මා දිට්ඨිය. හැබැයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කර්මය ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ මූලික දේශනාව ඇසුරු කරගෙන තමයි. කර්මය ගැන අපි කොයි විදිහේ වැටහීමක්ද ඇති කරගන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්මය ගැන ශ්‍රාවකයා දැනගන්න ඕනේ කිව්වා කර්මය කියන්නේ මේක කියලා මුලින් දැනගන්න ඕනේ කිව්වා. කර්මය කියන්නේ කුමක්ද කියන දේ දැනගන්න ඕනේ. ඊළඟට කර්මයේ තියෙන මේ විවිධත්වය
ඒ කර්මයේ තියෙන විවිධත්වය මොකක්ද කියලා දැනගන්න ඕන. ඊළඟට කර්මය කියන එක හටගන්නේ මොකක් මුල් වෙලාද? ඒ කියන්නේ කර්මයේ නිධානය. එහෙම නැත්නම් කර්මය හටගන්න හේතු වෙන දේ මොකක්ද කියලා දැනගන්න ඕන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කර්මයේ තියෙන විපාකය. මේ කර්මයත් එක්ක යන ගමනේ තියෙන විපාකය දැනගන්න ඕන. ඊළඟට කර්ම නිරුද්ධ වෙන විදිහ දැනගන්න ඕන. කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්න ඕන. එතකොට සම්බුද්ධ ශාසනය තුල යහපත් දැක්මකින් යුතු ශ්‍රාවකයා කර්මය ගැන දන්නවා කියලා කියන්නේ ලක්ෂණ කර්මය මෙයයි කියලා දැන ගැනීම. කර්මයේ හට ගැනීම දැන ගැනීම. කර්මයේ විවිධත්වය දැන ගැනීම. කර්මයේ විපාකය දැන ගැනීම. ඊළඟට කර්ම නිරෝධය දැන ගැනීම සහ මේ කර්ම සකස් වෙවි යන වැඩපිළිවෙලින් නිදහස් වෙන විදිහ දැන ගැනීම. මේ සියල්ල දන්නවා නම් තමයි අපිට කියන්න පුළුවන් ඔහු කර්මය ගැන මනාව දන්නවා කියලා. එහෙමයි සන්නස. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අද දවසේත් අපි මෙලෙසින් ධම්මැස 15 වැඩසටහනේ අපි අද 25 වෙනි වැඩසටහන. දැන් සති 5ක කාල සීමාවක් මාසයකට වඩා වැඩි කාල සීමාවක් තිස්සේ මේ උතුම් කාරණාවන් අපි සාකච්ඡා කරනවා. සම්මා දිට්ඨිය ජීවිතය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගන්න. දහම තුළින් ජීවිතය දකින්න තමයි මේ විදිහට තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුදු බණපද තුළින් ඔබට අපි කියා දෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක වගේ පැරණි වැඩසටහන් පින්වන්ත ඔබට මෑතකදී නම් මේ වැඩසටහන් නරඹන්න අවස්ථාව ලැබුණේ. පින්වන්ත ඔබට පුළුවන් පළමු වැඩසටහනේ සිටම අපේ YouTube නාලිකාවෙන් මේ වැඩසටහන් සියල්ලක්මත් නරඹන්න. ඒ නිසා ඒ අවස්ථාව උදා කරගන්නට කියලා පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා, සිහිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ කර්මය කියන කාරණාව අපිට පැහැදිලි කරගන්න කැමතියි ස්වාමීන් වහන්සේ තවදුරටත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලක්ෂණ කර්මය ගැන චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මානනී චේතනාවටමයි මම කර්මය කියලා කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති. චේතනා පහල කරලාමයි කර්ම කරගන්නේ. කායේන වාචාය මනසා. කයිනුත් වචනේනුත් මනසිනුත්. එතකොට මේ සිත කය වචනය. කය වචනය මනස කියන මේ තුන්දර මුල් කරගෙන තමයි චේතනා පහල කර කර කර්ම රැස් කරගන්නේ. චේතනාවක් මුල් වෙලා චේතනාත්මකව කරන දේනේ ලක්ෂණ කර්මයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ හිතා මතාම කරන දේ තමයි කර්මයේ බවට පත් වෙන්නේ. චේතනා පහල කරලා යම් කායික ක්‍රියාවක් කරනවා නම් ඒ කරන කායික ක්‍රියාව කර්මයෙන් බවට පත් වෙනවා. එතකොට ඒක යහපත් කොට කරා නම් යහපත් කර්මයෙන් බවට පත් වෙනවා. අයහපත් කොට කරා නම් අයහපත් කර්මයෙන් බවට පත් වෙනවා. අපි හිතමු කෙනෙක් චේතනා පහල කරලා ප්‍රාණඝාත කරනවා. එයාට ඒක දුක් උපදවන කර්මයක් බවට පත් වෙනවා. චේතනා පහල කරලා කෙනෙක් සොරකම් කරනවා. දුක් උපදවන කර්මයක් බවට පත් වෙනවා. චේතනා පහල කරලම සල්ලාලකම් කරනවා. ඒක දුක් උපදවන දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඔන්න කෙනෙක් කයින් කර්මයක් කරනවා. එයා චේතනා පහල කරලා මේ සත්තුන්ගේ ජීවිතය ආරක්ෂා කරනවා. එතකොට එයාට ඒක සැප උපදින කර්මයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කර්ම විග්‍රහය කරනකොට හරි ලස්සන කාරණාවක් අදාලා යාදිසං වපතේ බීජං වපුරන්නේ යන් දෙයක්ද තාදිසං හරති ඵලං වපුරපු දෙයට අනුව තමයි කියනවා ඵල උපදින්නේ. කල්යාණකාරී කල්යාණ හොඳ දේ කරනවා නම් හොදක් උපදිනවා. පාපකාරීච පාපක පවිටු දේ කරනවා නම් පවිටු දෙයක්මයි උපදින්නේ. ඒ චේතනාව මුල් කරගෙන පවිටු දෙයක් කරනවා නම් ඒ පවිටු දේ ගැන අපි අහලා තින්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාව මුල් කරගෙන පවිටු දෙයක් කරනවා නම් ඒකේ විපාකේ පස්සෙන් එනවා කියනවා හරියට ගොනෙක් කරත්තේ බැඳලා පස්සේ ඒ කරත්තේ බැඳපු ගොනා තියාය තබන පියවරක් පාසා කරත්ත රෝදේ පස්සෙන් එනවනේ ලක්ෂණ. ගොනා කැමති නෑ. ගොනා අකමැති මේ කරත්ත රෝදේ පස්සෙන් එනකොට. ගොනෙක් සාමාන්‍යයෙන් ඔය මේ කරත්ත අදින ගොනෙක් ලක්ෂණ කැමැත්තෙන් අදිනවද? උගේ නාහේ හිල් කරලා මේ ලණුව දාලා තියෙන්නේ. කරත්තේ අපි තුන් බරක් පටවල නැති වුණත් කරත්තේ බර තියෙනවනේ. නමුත් ගොනාට පුළුවන් ද මේකෙන් නිදහස් වෙන්න? නිදහස් වෙන්න විදියක් නැහැ. එයා මේක ඇදගෙනම යන්න ඕන. ගොනෙක් කරත්තේ වැන්දට පස්සේ කරත්ත රෝදේ පස්සෙන් එනවා වගේ දැන් ඔය එක අවස්ථාවක තියෙනවා
මේක සංයුත්ත නිකායේ දේශනාවක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාලේ මේක තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඍෂිවරු ඉඳලා තියෙනවා මේ ලෝකේ හොඳට දැහැන් වඩපු. මේ ධ්‍යාන වඩපු ඍෂිවරු ලක්ෂණ දෙව්ලොව දෙවියන් එක්කත් යම් සම්බන්ධකම් තිබිලා තියෙනවා. එක කාලයක් ඇවිල්ලා තියෙනවා මේ මනුස්ස ලෝකේ සුර අසුර යුද්ධයක්. ඒ කිව්වේ දෙවියෝයි අසුරයෝයි යුද්ධයක් පටන් ගත්තා. මේ යුද්ධේ පටන් ගත්තාම දැන් හරි මේ ප්‍රශ්නේ දැන් මේක දැනගත්තේ දැන් මනුස්ස ලෝකේ අනිත් මිනිස්සු කවුරුත් දන්නේ නැහැ මෙහෙම යුද්ධයක් යනවා කියලා. හැබැයි මේ ඍෂිවරු දැනගත්ත දැන් සුර අසුර යුද්ධය. ওই සුරාසුර යුද්ධ හටගත්තාම ලක්ෂණ මේ ඔය යුද්ධයේදී ඒ දිව්‍ය ලෝකවලට මේ යටත්ව තියෙන ලෝකයන්නේ මනුස්ස ලෝකේ. මෙහිටත් බලපානවා කියනවා ඒ යුද්ධ. එතකොට දැන් මේ ඍෂිවරුන්ට තේරුණා දැන් මේ යුද්ධය හටගත්තට පස්සේ අපිට කරදර එන්න පුළුවන්. මොකද අසුරයෝ දන්නවා මේ ඍෂිවරු දෙවියන්ට කැමති බව. එතකොට අසුරයෝ අපිට කරදර කරයි. ඒ නිසා අපි කලින්ම ගිහිල්ලා අසුරයන්ව පොඩ්ඩක් මේකෙදි සාමදාන කරගෙන ඉමු කියලා. මේ ඍෂිවරු ගියා ලක්ෂණ ඒ අසුරේ රජුරුවන්ව හම්බ වෙන්නේ. එක්තරා අසුර රාජයෙක් හිටියා මට ඒ අසුර රජාගේ නම මතක් වෙන්නේ. එහෙමයි. ඒ අසුරයව මුණ ගැහෙන්න මේ ඍෂිවරු යනවා. ගිහිල්ලා මේ අසුර රජුරුවත් එක්ක කිව්වා. අනේ මේ අපි බොහොම පාඩුවේ භාවනා කරගෙන ඉන්න ඍෂිවරු දැන් සුරාසුර යුද්ධය හටගත්තට පස්සේ මේ අපි මේ ඉල්ලීමක් කරන්න ආවේ අපිට කිසි කරදරයක් පීඩාවක් බියක් ගේන්න එපා කිව්වා. එතකොට මේ අසුරයා මේ අසුර රජුරුවෝ කියනවා උඹලා ඔය ඍෂිවරු අපි දන්නවා දෙවියන්ට තමයි ප්‍රිය. නුඹලා දෙවියන්ගේ පැත්තේ. දෙවියන්ට පක්ෂපාතී අයට මේ අසුරයන්ගෙන් බයමයි ලැබෙන්නේ. නිර්භය දෙන්නේ නැහැ කිව්වා. එතකොට මේ ඍෂිවරු කිව්වා යාදිසං වපති බීජං. ඔහේ යමක්ද වපුරන්නේ. තාදිසං හරතේ පලං. ඔහෙට වපුරන දේ ලැබෙයි. ඔහේ හොඳ දෙයක් නම් වපුරන්නේ ඔහෙට හොඳ දෙයක් ලැබෙයි. ඔහේ නරක දෙයක් නම් වපුරන්නේ ඔහෙට ලැබෙන්නේ නරක දේ. ඒක හොඳට මතක තියාගන්න කිව්වා. එහෙම ඍෂිවරු ශාප කරලා ආවා. ලක්ෂණ එදා ඒ ඍෂිවරු බය නිර්භය ඉල්ලගෙන යනකොට ඒ අසුරයා බයනේ දුන්නේ. ඒ අසුරයට මේ විපාකේ කරකැවිලා එනවා කියනවා. ඒ අසුරයා එදා ඉඳලා හැම රාත්‍රියකම රැයට 3 වතාවක් බය වෙලා හැරෙනවා කියනවා. ඔන්න විපාකේ කරකැවිලා ආවා. ඒ නිසා මේ චේතනාවක් පහළ කොට යම් කෙනෙක් සිතින් කයින් වචනින් යමක් කරනවද ඒක තමයි ලක්ෂණ කර්මයේ බවට පත් වෙන්නේ. අපි එතකොට ඒ කර්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරානේ. යහපත සලසන කර්ම තියෙනවා අයහපත සලසන කර්ම තියෙනවා. මේක අපි හොඳට අඳුන ගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන චේතනා පහළ කරලා කරන යහපත් කර්ම මොනවද? අපි මේවා කලින් කතා කළා. එහෙමයි. චේතනා පහළ කරලා කරන යහපත් කර්ම කයින් කරන ඒවා තමයි ප්‍රාණඝාත නොකිරීම, සොරකම් නොකිරීම, වැරදි කාමසේවනය නොකිරීම. ඒක චේතනා පහළ කරලා අපි අපිට කරගන්න යහපත් කර්මයක්. එතකොට කෙනෙක් හොඳට සීලයක සංවර වෙනවනම් එයා චේතනා පහළ කරලානේ හික්මන්නේ. ඒක ඔහුට සැප සලසන කර්මයක්. ඊළඟට චේතනා පහළ කරලා කරන යහපත් වචී කර්ම මොනවද? බොරු කීමෙන් වළකින්න ඕන. කේලම් කීමෙන් වළකින්න ඕන. හිස් වචනෙන් වළකින්න ඕන. පරුස වචනෙන් වළකින්න ඕන. මේ තමයි චේතනා පහළ කරලා කරන යහපත් කර්ම. ඒක අපිට සැප උපත්. ඊළඟට චේතනා පහළ කරලා කරන යහපත් මනෝ කර්ම මොනවද? ලෝභ කරන එකකින් වළකින්න ඕන. ද්වේෂයෙන් වළකින්න ඕන. මේ ද්වේෂක හිත එන්න පුළුවන් කෙනෙකුට. එයා ඒක චේතනා පහළ කර පටලැවි යන්න හොඳ නැහැ. ඒක වළක ගන්න ඕන. ඊළඟට මිසදිටු අදහස් කෙනෙකුට එන්න පුළුවන්. දානි දුන්නට වැඩක් නැහැ. මේ සිල් ආරක්ෂා කරාට වැඩක් නැහැ. බෝධිය වැන්දට වැඩක් නැහැ. ඔය මේ වගේ අදහස් එන්න පුළුවන් නේ. එහෙමයි සර්. අසත්පුරුෂයෝ එහෙම අදහස් දාන්නත් පුළුවන්. ඒ අදහසට අහු නොවි ඉන්න ඕන. මනසින් එතකොට අපි යහපත් කර්ම කරා බවට පත් වෙනවා පින්වතුනි. අපි මේ සිතකය වචනෙන් යම් යහපතක් රැස් කරනවාද? ඒක තමයි. ඒ රැස් කරන යහපත් කර්මය තමයි අපිට ඒකාන්ත කොට සැපේ පිණිස සැනසෙල්ල පිණිස හේතු වෙන්නේ. එහෙමයි සන්නස. ඉතින් අපි මේ කර්මය
යථා විදිහට දකිමින් එහෙම නැත්නම් කර්ණයේ සැබෑ ස්වභාවය මෙනෙහි කරමින් කොහොමද අපි මේ දුකින් නිදහස් වෙන්නේ මේ සසර දුකින් නිතර කරවන සම්මාදිට්ඨියටපත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ විදිහට මේ වැටහීම ලබා ගන්නට ඔබට උපකාර පිණිස මේ සාකච්ඡාව තුළින් කරුණු කාරණාවන් ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අපි මේ කර්මයේ පසුබිම පිළිබඳව ස්වාමීන් වහන්සේ ටිකක් කතා කරන්න පුළුවන් නම් කර්මයේ පසුබිම කොහොමද සකස් වෙන්නේ මේ කාරණාව පිළිබඳව ස්වාමීන් වහන්සේ? කර්මයේ පසුබිමත් ලක්ෂණ අපි මේ කාරණේ අපි ගොඩාක් විස්තර විභාග වශයෙන් කතා කරපු කාරණාවක්. කර්මයේ නිධාන සම්භවය. එහෙම නැත්නම් කර්මය කියන එක හටගන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පස්සෝ භික්ඛවේ කම්මානං නිධාන සම්භවෝ. මහණෙනි ස්පර්ශය නිසා තමයි කර්මය හටගන්නේ. එතකොට කර්මයට පසුබිම් බවට පත් වෙන්නේ ලක්ෂණ හය ආකාර ස්පර්ශය. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේ ස්පර්ශයේ මූලික වෙලා තමයි කර්මය කියන එක හටගන්නේ. ඒ ස්පර්ශයේ තිබීම නිසා තමයි මේ දැන් චේතනා පහළ කළා. දැන් ස්පර්ශය මුල් කරගෙන ඉන්නේ චේතනාවල් ටික හටගන්නේ. එහෙමයි සර්. චේතනා හටගන්නේ පස්ස මූලික වෙලා. එතකොට ස්පර්ශය මූලික වෙලා මේ හටගන්න චේතනාවට අනුව යමෙක් කටයුතු කරනකොට ඒ අනුරූපව කර්ම සකස් වෙනවා. එතකොට කර්මයේ පසුබිම ගත්තොත් කර්මය හටගන්න හේතු විදිහට අපි තේරුම් ගන්න තියෙන්නේ ස්පර්ශය කියන කාරණා. එහෙමයි සන්නස. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා මේ වැඩසටහන් සමගින් මුලින් නම් එකතු වෙලා ජීවිතේ යහපත එකතු කරගන්න. ඉතින් වින්නසස මේ කර්මයේ දැන් අපි කාමය පිළිබඳවත් සයනාස කතා කරද්දී ඒ විවිධත්වයේ පිළිබඳව කතා කරා පින්නත් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ කර්මයේ විවිධත්වය දැනගත යුතුයි කියන කාරණාව සයන්ස බුහන් සඳහන් කරේ මොන දෙයක් පදනම් කරගෙන සයනාස? දැන් යහපත් කර්ම සහ අයහපත් කර්ම කියලා අපි කතා කළානේ ලක්ෂණ. දැන් මේ කර්මයේ විශාල විවිධත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්මයේ තියෙන විවිධත්වය මොකද්ද? අත්ති භික්කවේ කම්මං නිරේ වේදනීය. මහණෙනි ඇතැන් කර්ම තියෙනවා ඒවා විඳවන්න තියෙන්නේ නිරේ ගිහිල්ලා. එහෙම කර්ම තියෙනවා. මේ සිත කය වචනේ මනුස්සයා යමක් රැස් කරනකොට ඒක විඳවන්න වෙන්නේ යාට නිරේ ඉපදිලා. ඒ જાති කර්ම තියෙනවා. දැන් දේවදත්ත තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුරේ මේ කුරුරු සිතින් රුධිරය සිලුවා. ආනන්තරී පාප කර්මයේ ඒකාන්ත කොට නිරයේම විඳවන්න වෙන එක. ඊළඟට අජාසත් පීතෘ ඝාතනය කළා. ආනන්තරික පාප කර්මය ඒකාන්තේ නිරේ විඳවන්න වෙනවනේ. එතකොට නිරේම විඳවන්න වෙන පාප කර්ම තියෙනවා. ඊළඟට මව්පියන් ඝාතනය කරනවනේ. මේ ආනන්තරික පාප කර්ම සියල්ල නිරේමයි විඳවන්න වෙන්නේ. ඒක බේරෙන්න විකල්පයක් නැහැ. ඊළඟට දැන් තියෙනවා නන්ද මානවක උප්පලවන්න අරහත් උත්තමාවියව මේ දූෂණය කළා. ඒ අරහත් උත්තමාවියත් එක්ක ආයුතු විදිහට බලහත්කාරයෙන් හැසිරුණා. එහෙමයි සර්. අඩු ගානේ ලක්ෂයන් මේ බැරි වුණා කියනවනේ මේ ගේ කියන්නේ ඒ කුටියෙන් එළියට වහිනකොට කුටියේ එලිපත්තෙන් එළියට මේ පොළොවේ පය තියන්න බැරුණා කියනවා. එහෙමයි සර්. මේ පොළොව දෙබෑ වුණා එහෙම නිරේ ගියා. එතකොට නිරේ විඳවන විදිහට යම් කර්මයක් එකතු කරගෙන තියෙනවා නම් ඒක රාශි කරගෙන තියෙනවා නම් ඒක ගිහින් නිරේ විඳවන්න වෙනවා. බලවත් විපාක. ඒ නිසා තමයි අපි මේවා තේරුම් අරගෙන ඉන්න ඕන. දැන් බුද්ධ රත්නයට ගරහනවා නම් බුදුරජාණන් වහන්සේට ගරහනවා නම් ඒ බුදුරජාණන් වහන්සේට කරන ගැරහිල්ල ඒ කාන්ත කොට විඳවන්න වෙන්නේ නිර්ේ. ඊළඟට දැන් මේ මෑත කාලීනම බුද්ධ භූමියට ගැරහුවා. බුදුරජාණන් වහන්සේ උපන්නේ මේ ලංකාවේය කියලා මේ කියපු කතාවක් විශ්වාස කරගෙන ගැරහුවා නෙවෙයි තාමත් ගරහනෝනේ නැතම් කොටස් ඉන්නවා සයන්ස. සමාජ ජන මාධ්‍ය වල වගේ මතේ පතුරවගෙන යනවා තාමත්. මතේ පතුරවගෙන මේ තමන් මහා දෙයක් දන්නවා වගේ මේ ඉතිහාසය විකෘති කරගෙන මේක කරගෙන යනවා. එහෙමයි සයන්ස. මේ කරගෙන යන්නේ බරපතලකම දන්නේ නැතුව. මේක බරපතල විපාක. එහෙමයි. මේ දෙව් මිනිසුන් මේ දෙව් බඹුන් වන්දනා කරන තැන මේවා මේ ලෝකේ රහස් නෙවෙයි ලක්ෂණ බුද්ධ භූමිය කියන එක. එහෙමයි සයන්ස. බුද්ධ භූමිය කියන එක මේ ලෝකෙට රහස් නෙවෙයි. දැන් දෙව් බඹුන් නිති වන්දනා කරනවා මේ
දඹදිව අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථාන. බෝධි චේතිය, ධම්ම චේතිය, නිබ්බාන චේතිය නිති වන්දනා කරනවා. එතකොට මේ දෙව් බඹුන්ට මේව රහස් නෙමෙයි. ඒ බඳු තැන මේ ලංකා භූමියේ ඉන්න මේ අසත්පුරුෂ කාණ්ඩයක් එකතු වෙලා මේ එක එක සටහන් මුල් කරගෙන එක එක නම් මුල් කරගෙන මෙතනයි කියලා කිව්වා කියලා ඒක විකෘත කරන්න පුළුවන් කමක් නැහැ. තමන් හොඳ කන්ද පුරවගනි නිරේම විඳවන්න වෙන. එච්චරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ හරියට පරිසම් වෙන්න ඕන. මොකද ඒක අවස්ථාවක තියෙනවනේ. දැන් මේක තියෙන්නේ අපේ පැරණි බණ පොත්වල. ඔය මේ කාලේ ලක්ෂණ ඉතින් මේ ගොඩාක් පහසුකම් නැහෙනි දඹදිව යන්න මේ ඈත අතීතේ. භික්ෂුන් වහන්සේලා පිරිසකට හිතලා තියෙනවා දඹදිව බුද්ධ භූමිය වැදගන්න. උන්වහන්සේලා නැවුණා. නැවුණ උන්වහන්සේලා මේ ඊ කාලේ රුවල් නැවනේ. රුවල් නැවි දඹදිවට යන්න පිටත් වුණා. මේ නෞකාව ලක්ෂණ හුළඟට අහු වෙලා මේ ටික කොනාටුවකට අහු වුණා. නැව හිතපු තොටට ය아가න්න බැරුව ගියා. වෙන තැනකින් ගොඩ ගැහුවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා ඒ ගොඩ මේ නැව ගොඩ ගහපු තැන උන්වහන්සේලාට මේ පාරත්තටත් දන්න තැන නෙවෙයි මහා ඝන කැලයකට. එතනින් බැහැලා උන්වහන්සේලා දැන් මේ බහිනකොට සාමාන්‍යයෙන් හවස 4ට මේ වගේ තියෙන්නේ නැති. උන්වහන්සේලා ඉක්මනට කතා කරලා තියෙනවා දැන් මේ කැලේ මේකේ රුදුරු වනසත්තු ඉන්න පුළුවන්. ඒ නිසා ආයුෂ්මතුනි අපි අනතුරක් නොවෙන උස තැනකට නැගගමු ඉක්මනට කියලා. ඊට පස්සේ නැංගා මේ ලොකු ගලක් උඩට. මේ ගල උඩට නැගලා මෙහෙම ලක්ෂණ ඔහොම බලලා තියෙනවා. ඒ බලනකොට මේ ස්වාමීන් වහන්සේලාට පේනවා යට මිනිස්සෙක් හවස 4ට විතර මේ හානවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට සතුටකුත් උපන්න මේ මිනිස්සයාගෙන් අපිට හෙට උදේට මේ ගම අහගන්න පුළුවන්. ගම අහගෙන අපිට පහසුවෙන් පින්නපාත ටිකක් කරගන්න පුළුවන්. අපි නම් මේ ඇවිල්ලා තියෙන මිනිස් පියසක් ළඟටයි. ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා ඊළඟ දවසේ පාන්දරම අවදි වෙලා මේ මිනිස්සයා ළඟට යනවා. මෙයා දැන් හානවා. උදේ පාන්දර හානවා. එහෙමයි. හවසත් හැව. උදේ පාන්දරත් මේ හානවා දකින්නකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා අනේ පින්වත මේ පොඩ්ඩක් නැවතිලා අපිට කතා කරන්න අවස්ථාවක් දෙන්නකෝ කිව්වා. එතකොට අර පුද්ගලයා කියනවා නවතින්න පුළුවන් නම් මම නැවතිලා ගොඩාක් කල් මට මේ නවතින්න බැරිවයි ඉන්නේ කිව්වා. එතකොට කියනවා අනේ පින්වත අපිට ඔබ මේ කියන කතන්දරේ තේරෙන්නේ නැහැ. හාන මිනිස්සෙක් නවතින්න බෑ කිව්වා මේක. එතකොට කියන කාරණේ තේරෙන්නේ මේ ඔබ මොකද්ද මේ කියන්නේ? එතකොට ඔහු ඒක තෝරන්නේ නැතුව එහුවා ඔබ වහන්සේලා කවුද? කිව්වා අපි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හරි ඔබ වහන්සේලා මොන බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝද කියලා ඇහුවා. එහෙමයි සංස. කිව්වා අපි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට මේ හාන පුද්ගලයා විලාපයක් දීලා වගේ කෑ ගැහුවා. අයියෝ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාද? ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාද කියලා. එතකොට කියනවා පින්වත ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා වසර ගාණක් ගත වෙලා අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමි ටික වන්දනා කරගන්න ඕනේ කියලා මේ ලංකා භූමියේ ඉඳලා එන්නේ කිව්වා. එතකොට කියනවා අනේ ස්වාමීනි මම කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ මනුස්ස ලෝකෙ හිටියේ. මං ස්වාමීනි දැන් මිනිස්සෙක් නෙවෙයි. මම දැන් බොහෝම දුක් විඳින പ്രേත ආත්මික උපන්න කෙනෙක් කිව්වා. මට මෙහෙම වෙන්න හේතුව වුණේ ස්වාමීනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපේ ගම්මානෙට පින්ඩපාත වැඩියා. දැන් බලන්න තමන් කරගත්ත දේ මතකයි. ගම්මානෙට පින්ඩපාත වැඩියා. ස්වාමීනි ගමන පින්ඩපාත වැඩපු වෙලාවේ ඉතින් මේ මගේ යාළුවෝ ඔක්කොම ටික අපි කුඹුරු වැඩ කළේ. මගේ යාළුවෝ ඔක්කොම ටික ස්වාමීනි මේ කුඹුරු වැඩ ටික නවත්තලා මේ දානෙට යන්න ලැහැත්ති වුණා. මට කතා කළා අදටවත් ওই කුඹුරු වැඩේ නවත්තලා අර භාග්‍යතුන් වහන්සේට දන් ටිකක් පූජා කරන්න වරින් කිව්වා. හිතවත්කමට කිව්වේ ලක්ෂණ. ඒ කියනකොට මේ මිනිසයා ඒකටම අර සාමාන්‍ය උඩක මිනිස්සු ඉන්නවනේ එහෙම කියන්නේ. ඉතින් කිව්වා. හරි මං එන්නම් දම්බේ දාන්න. එහෙනම් උඹලා කියපල්ලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා අද දවසේ කුඹුර හාලා දෙන්න කියලා කිව්වා. ඒ වචනේ තමයි පිට උනේ.
හැබැයි මේ වචනේ පිට උනේ මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේට අපහාස දරා ගන්න බැරි වුණා. ලෝධිය බිව්වා කියන ආත්ම භාව ගානක් නිරේ ඉපදිලා ඒ කියපු වචනෙට. ඒක මේ භාග්‍යතුන් වහන්සේ කරන දෙයක් නෙමෙයි ලක්ෂණ. භාග්‍යතුන් වහන්සේ ගුණ මහන්තයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ මහන්ත නිසා තමයි භාග්‍යතුන් වහන්සේට කරන අපහාසය බොහෝ පාපයක් උපතලා දෙන්නේ. දැන් ඔන්න අම්මා කෙනෙක්ව දරුවෙක් ඝාතනය කරනවා. අම්මා කියලා කියන්නේ දරුවාට අතිශයින්ම ආදරය කරන කෙනා. අම්මා කවදාවත් ඒ දරුවගේ විපතක් පතන්නේ. හැබැයි ඒ අම්මා ඝාතනය කරන කෙනාට සකස් වෙන ආනන්තරී පාප කර්මය ඒකාන්ත කොට කල්පයන් නිරේ විඳවන්න වෙනවා. අම්මා නෙවෙයි ඒක කළේ. අම්මගේ තියෙන ගුණය. අම්මා ගුණවත් නිසා ඒ කර්මයේ කරාට පස්සේ කර්මයේ කරපු පුද්ගලයාට ඒකාන්තයෙන් බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි කර්මයේ තියෙන විවිධත්වය. ඇතැන් කර්ම තියෙනවා ඒවා නිරේ ගිහිල්ලා විඳවන්න සිද්ධ වෙන ඒවා. නිරේ ගිහින් විඳවන්න සිද්ධ වෙන කර්ම ලක්ෂණ මේ කාය දුස්චරිතය නිරේ විඳවන්න වෙන්නේ. වචී දුස්චරිතය නිරේ විඳවන්න වෙන්නේ. මනෝ දුස්චරිතය නිරේ විඳවන්න වෙන්නේ. ඊළඟට මිසදිටු බව මිත්‍යා දෘෂ්ටි නිරේ විඳවන්න වෙන්නේ. ඊළඟට ආර්යයන්ට උපවාද කිරීම. ආර්යයන්ට උපවාද කිරීමක් තමයි ලක්ෂණ ඔය මේ බුද්ධ භූමියට ගරහන එක. ආර්ය උපවාදය නිරේ විඳවන්න වෙන්නේ. ඊළඟට මිසදිටු කර්ම සමාදන් වීම. මේ මිත්‍යා දෘෂ්ටිකයෝ කරන නොයේක් මිසදිටු දේවල් කරන එක. මේ සියල්ල නිරේ ගිහින් විඳවන්න සිද්ධ වෙන ඒවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා අත්තිකම්මං තිරච්ඡාන යෝනි වේදනීය. ඇතැන් කර්මක තියෙනවා ඒව ගිහින් විඳවන්න වෙනවා තිරිසන් යෝනි. තිරිසන් ලෝකෙ ගිහිල්ලා විඳවන්න වෙනවා. ඕන දැන් අපිට ඒක කතාවක් අහන්න ලැබුණා. ඒක මේ මහත්තයෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා අන්ත්‍ර වුණා. හදිසියෙම තමයි මේ අන්ත්‍ර වුනේ. එතකොට තාත්තා නැති වුණාට පස්සේ මේ මහත්තයා දවසක් ඔය යම් ප්‍රදේශයකට යනකොට ඒ ප්‍රදේශයේ මේ අර මලවුන් ගෙන්නලා කතා කරනවා කියලා එකක් තියෙන්නේ. මේ මලවුන් ගෙන්නලා කතා කිරීමක් තිබුණා. එතකොට මේ මලවුන් ගෙන්නලා කතා කරන මිනිස්සයාගෙන් මෙයාට අහන්න ආස හිතලා තියෙනවා තමන්ගේ තාත්තා ගැන. ඉතින් තොරතුරු කියලා ඇහුවා. ඇහුවට පස්සේ මේ මිනිස්සයා කියලා තියෙනවා ඒ තාත්තා වහු පැටියෙක් කියලා උපදින. ඒ වහු පැටියක ලක්ෂණ කිව්වා. ඊට පස්සේ මේ අහලා තියෙනවා ඒ වහු පැටියේ ඉන්න තැන කියන්න පුළුවන් දාසන්න වශයෙන් කිව්වා. ඒ කියපු මං සලකනු අනුව මේ මහත්තයා දන්න කියන තැන. මෙයා කිව්ව කතාවට කෝකටත් කියලා බලන්න ගිහින් තියෙනවා. බලන්න යනකොට ලක්ෂණ අර කියාපු જાතියේ ඒ වහු පැටිය ඉන්නවා. ඒක නෙමෙයි බුදුන්. මේ මහත්තයාව ගේට්ටුව ගාවින් දකින්නකොටම අර වහු පැටිය අමෝතු ඇඟැලුම්කමක් පෑවා. මේ වහු පැටිය අර කකුල උස්සගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මහත්තයාට හිතලා තියෙනවා එකත් එකටම මේ නම් තාත්තා තමයි. නැත්තම් කොහොමද දැක්ක ගමන් මම මෙහෙම අඳුරගන්නේ? මෙහෙම හිතුණා. ඊට පස්සේ මේ මහත්තයා මේ ඒ ගෙදර මිනිස්සුන්ට කියලා බොහෝම අමාරුවෙන් මේ වහු පැටියව මිලට අරන් තියෙනවා. ඒ මිලට අරගත්තා විතරයි. ඒ මිලට අරගන්නකොට මේ මෙහෙම සිද්ධියක් වුණා. මේ වහු පැටියව මිලට අරගන්න ලැහැත්තිනකොට පින්විතනේ. ඒ ගෙදර අයිතිකාරයා කියලා තියෙනවා මේ වහු පැටියා මිලට දෙන්න බෑ කිව්වා. එතන මේ මහත්තයාට කියන්න සිද්ධ වුණා. අනේ නේ මම මේ වහු පැටිය ගන්න ආවේ මම මේ විදිහට දැනගත්තා මේ වහු පැටියා මගේ තාත්තා කියලා. මගේ තාත්තා නිසා මට මේ වහු පැටියව ගන්න ඕනේ කිව්වා. එතකොට මේ කවුද තාත්තා කියලා මේ මිනිස්සයා විමසලා බලනකොට මේ වහු පැටියා ඉපදෙන මේ ගෙදර ඒ මහත්තයාගේ තාත්තා කලින් ජීවිතේ ණයගත්ත ගෙදරක්. එතකොට ණය ගෙවන්න කලින් තමයි මේ ණය හිතාමතා ණය වංචා කරලා ඉඳලා තියෙනවා මේ ලක්ෂ කීපයක ණයක්. මේ ණය ගෙවන්න නැතුව ඉඳි තමයි මැරුණේ. බලන්න ලක්ෂණ කර්මයේ තියෙන භයානකම. හරියටම මේ ණයකාරයාගේ ගෙදර ගිහිල්ලා ඒ ණයකාරයාට අයිති ණයකාරයා යටතේ තියෙන තැනක ණයකාරයාට බර අදින්න උපන්නනේ. අන්ත අවසානයේ මහත්තයා මේ ණයබර ගෙවලා මේ වහු පැටියව බේරගෙන තිනවා. මේ වහු පැටියව බේරගත්ත විතරයි හරි පුදුමයි කියන්නේ කර්ම ස්වභාවේ.
3 දවසයි ජීවත් වෙලා තියෙන්නේ මේ වහුපැටිය. ලෙඩ හැදුනා මලා. ඒ වහුපැටිය බේරගෙන ගොඩක් කල් මේ මහත්තයට තියාගන්න බැරුව ගියා. එහෙමයි සන්නස. අර ණයබර ගෙවලානේ වහුපැටිය මිලට ගත්තේ. එහෙමයි. එතකොට බලන්න මේ කර්ම තියෙනවා. ඇතැන් කර්ම තිරිසන් ලෝකෙ ගිහිල්ලා විඳවන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වක්‍ර කර්ම සමහරු කරනවා. වක්‍ර කර්ම කියලා කියන්නේ මේ ඍජු ගති නැතුව වංචා කරනවා. ඊළඟට නැති ಗುಣ පෙන්නගෙන ඉන්නවා. මෙන්න මේ වගේ කටයුතු කරනවානේ. මේ වක්‍ර ගති ඇති අය තමයි කියනවා තිරිසන් ලෝකේ. අර දැක්ක ගම වකුටු වෙන සත්තු ඉන්නේ. ඔය මේ හැකරැල්ල වගේ සත්තු. තව සතෙක්ව දැක ගමන් ඒගොල්ලෝ වකුටු වෙනවා. ඒ වක්‍ර කර්ම කරපු අය කියනවා. ඊළඟට සමහර උදවිය මේ මනුස්ස ලෝකෙද්දී බොරු කියනවා. කේලම් කියනවා. ඒ බොරු කේලම් කියන අය ගිහින් උපදිනවා කියනවා. දිව දෙකක් තියෙන සත්තු වෙලා. ඊළඟට ගිහින් උපදිනවා කියනවා කතා කරන්න බැරි සත්තු වෙලා. ඊළඟට ගිහින් උපදිනවා කියනවා දිවක් නැති සත්තු වෙලා. දැන් මාළු වගේ සත්තු දිවක් නැහැ. මේ බොරු කීමේ විපාක. එතකොට ඇතෙන් කර්ම තියෙනවා. ඒවා විඳවන්න වෙන්නේ තිරිසන් ලෝකෙ ගිහිල්ලා. ඊළඟට අත්තිකම්මං පෙත්ති විසේ වේදනීයං. ඇතෙන් කර්ම තියෙනවා. ඒ කර්මවල විපාක විඳවන්න සිද්ධ වෙන්නේ පින්වතුනේ පෙරේත ලෝකෙ ඉපදිනා. මේ පෙරේත ලෝකේ ඉපදිනා විපාක විඳින්න සිද්ධ වෙන කර්ම ගැන කතා කරනකොට ඔබ කියව ගන්න පින්වතුනේ පේතවත්තුව. කුද්දක නිකාය දෙක පොත් වහන්සේ තමයි පේතවත්තු පොත් වහන්සේ කියලා කියන්නේ. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඊටාම සරල පරිවර්තනයක් තියෙනවා. ඒ පරිවර්තනෙන් ඔබ කියව ගන්න මේ ප්‍රේතයන්ගේ ජීවිත ගැන. තමන් කරපු කියපු ඒවට අනුව විඳවන විඳවින්ද. මේ ප්‍රේතයන්ගේ ජීවිතවල ඉපදිලා ඒගොල්ලෝ විඳවන හැටි දැන් එක තැනක තියෙනවා. එක පෙරේතියක්ව දකිනවා නාරද මහරහතන් වහන්සේ. මේ පෙරේතිගේ චර්යාව මෙහෙමයි. මේ ප්‍රේතියට මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රේතියට දහවල් කාලේ දිව්‍ය සැපේ පහළ වෙනවා කියනවා. මේ ප්‍රේතිය දහවල් කාලේට ඉන්නවා කියන්නේ දෙව්දුවක් වගේ. හැබැයි හවස් භාගයේ වෙනකොට මේ ප්‍රේතිය ළඟට කම්මුඩු බල්ලෝ වෙනවා. බොහොම රුදුරු බල්ලෝ. ඒ කම්මුඩු බල්ලෝ ආවට පස්සේ මේ ප්‍රේතියගේ මුළු ඇඟම මේ දෙව්දුවක් වගේ ලස්සනට ඉන්න කෙනාගේ මුළු ඇඟම මේ කම්මුඩු බල්ලෝ සම්පූර්ණයෙන් කනවා. බේරෙන්න විදිහක් නැහැ. ඇටේ මතු වෙනකම කනවා. ඒ අස්තිය මතු වෙනකන් කන්න කොච්චර වෙලා යනවද කියන්නේ රෑ එළි වෙනකන් කනවා කියනවා. රෑ එළි වෙනකන් කාලා අන්තිමේ උන්න ආයෙ ඉර උදාව වෙන වෙලාව වෙනකොට ආයෙමත් අර තිබුණා වගේම දිව්‍ය ශරීරයක් පහළ වෙනවා කියනවා. හැබැයි රැයක් එළි වෙනකන් විඳවන්න ඕන. එතකොට අහනවා නාරද මහරහතන් වහන්සේ මෙහෙම විඳවන්න ඔබ මොකද්ද කරගත්තේ කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි මට හොඳ ස්වාමි පුරුෂයෙක් හිටියා උපාසකෙක්. බුදුරජාන් වහන්සේ සරණ ගියපු උපාසක මහත්තයෙක් තමයි මගේ ස්වාමි පුරුෂයා. මම මේ ස්වාමි පුරුෂයාව ඉක්මවලා වරදේ හැසිරුණා. මම පරපුරුෂයන්ව සේවනය කළා. දවසක් මගේ ස්වාමියාට මම පරපුරුෂ සේවනය කරනවායි කියලා ආරංචි වෙලා මාව ගෙන්නලා ඇහුවා. සොඳුරි මට ආරංචියක් ඇවිත් තියෙනවා ඔයා වරදේ හැසිරෙනවා කියලා. මට ඇත්ත කියන්නේ මේක ඔයා කරන එකක්ද? අනේ ස්වාමීනි මගේ ස්වාමි පුරුෂයා එහෙම අහනකොට මම බොරුවට සපත කළා. මං කිව්වා අනේ මං ඔයාව ඉක්මවලා හැසිරෙනවා නම් මේ මගේ ශරීරයේ අඟපසක සියල්ල කන්මුඩු බල්ලු ඇවිල්ලා කන්න ඕන කියලා. මං එදා බොරුවට සපත කළා. එදා ඒ උතුම් ස්වාමි පුරුෂයාට බොරු කීමේ විපාකයක්. කාමයේ වරදවා හැසිරීමේ විපාකයක්. මේ දෙකම කරකැවිලා ඇවිල්ලා අනේ ස්වාමීනි මට රාත්‍රියට මේ දුක් විඳින්න සිද්ධ වෙලා. හැබැයි මං ස්වාමියාත් එකතු වෙලා සංඝයාට දන් ආදී පූජා කරගත්ත නිසා මට දහවල් කාලේ දිව්‍ය සැපේ පහළ වෙනවා කිව්වා. ඒ නිසා මේ ඇතෙන් කර්ම තියෙනවා ඒවා പ്രേත ලෝකයේ ගිහිල්ලා විඳවන්න සිද්ධ වෙන ඒවා. ඉතින් අපි මේ කාල වේලාව තියෙන විදිහට ඔබට මේ කතාවක් දෙකක් කියන්නේ මේ කර්ම ස්වභාවය ගැන තේරුම් ගන්න පින්වතුනි ගොඩාක් වටින එකක්. പ്രേතවත්තු ඉගෙන ගන්න. අත්ති කම්මං මනුස්ස ලෝක වේදනීය. ඇතෙන් කර්ම තියෙනවා ඒවා විඳවන්න වෙන්නේ මනුස්ස ලෝකේ ඉපදින.
අත්ති කම්මං දේව ලෝක වේදනීයං. ඇතෙන් කර්ම තියෙනවා. ඒවා විදවන්ට සිද්ධ වෙන්නේ දෙව්ලොවේ ඉපදිලා. මං දෙව්ලොවේ ඉපදිලා විඳවන්න වෙන කර්මයක් ගැන බොහොම ලස්සන සිද්ධියක් ඔබට කියා දෙන්න. මේ සිදුවීම උනේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී ඒ කාලේ හිටියා එක උපාසකෙක්. 500ක් උපාසක පිරිසකට නායක උපාසක. ඔහුගේ නම නන්දිය. මේ නන්දිය උපාසක මහත්තයා දවසක් තමන්ගේ උපාසක පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනකොට එදා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මේ දහම් කතාව ශ්‍රවණය කළා මේ පිරිස. ඒ දහම් කතාව අහගෙන ඉඳි පින්වතුනි අකල් වැස්සක් ඇද වැටුණා. මේ අකල් වර්ෂාව නිසා අර බණ අහන්න ඇවිල්ලා හිටපු පිරිසට හරි අපහසුතාවයක් ඇති වුණා. ඊට පස්සේ මේ නන්දි උපාසක මේ තමන්ගේ උපාසක පිරිසට කියනවා මේ මිත්‍රවරුනි අපි වගේ උපාසකයෝ ඉද්දී බණ අහන්න බාධා වෙන එක හොඳ නැහැ. ඒ නිසා අපි ධර්මශාලාවක් හදමු කියලා දැන් මේ උපාසක මහත්තයා නන්දි උපාසක තමන්ගේ මිත්‍රයන්ට කිව්වා. සාමාන්‍යයෙන් ලක්ෂණ පින්කම් කරපු මේ අය දැන් විශේෂයෙන්ම මහමනාව අසප සංචිතයට දැන් දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා නොඑක ආදී පින්කම් කරන අය දන්නවා අපි පොඩිවට පින්කමක් කරන්න පටන් ගත්තාම ඒ පින්කමට සතුටු වෙන පිරිස එකතු වෙලා ඒ පින්කම අපිට ලොකුවට කරගන්න ලැබෙනවනේ. අපි සමහරට පටන් ගන්න පොඩිවට. සමහරට ඒක අපි හිතනට වඩා ගොඩාක් ලොකුවට කරනවා. නන්දියට මේක වුණා. නන්දි උපාසක ධර්මශාලාවක් හදන්න පටන් ගත්තේ. අවසානයේ ලක්ෂණ පිරිස එකතු වුණා. නන්දි උපාසක හැදුවා කියනවා උඩුමහලේ කාමර 500ක් සහිතව මහා විශාල ආරාමයක්. මේ විශාල විහාරේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ නන්දි උපාසක පූජා කළා. මේ විහාර පූජාව කරලා පින්වතුනි වැඩි දවසක් නෑ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වඩිනවා. ඒ දිව්‍ය ලෝකේ චාරිකාවේ වඩිද්දී මොග්ගලන් මහරහතන් වහන්සේ ළඟට එක්තරා සුවිශාල දිව්‍ය විමානයක ඉඳලා අප්සරාවියෝ පිරිසක් මොග්ගලන් මහරහතන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණලා මොග්ගලන් මහරහතන් වහන්සේට ඇයලා වන්දනා කළා. වන්දනා කරලා මොග්ගලන් මහරහතන් වහන්සේට ගෞරව දැක්වපුවම උන්වහන්සේ ඇහුවා මෑලා කවුද? කිව්වා අනේ ස්වාමීනි අපි මේ දිව්‍ය විමානේ මේ සුවිශාල දිව්‍ය විමානේ ස්වාමීනි අපි තමයි සේවිකාවෝ. මෑලා සේවිකාව නම් මෑලාගේ ස්වාමියා කෝ? කිව්වා අනේ ස්වාමීනි ඒකනේ අපි මේ ඔබ වහන්සේ බැහැ දකින්න ආවේ. අපේ ස්වාමියා වන මේ මහා පින්වන්තයා තාම මනුස්ස ලෝකෙනේ. ස්වාමීනි ඔහු එනකන් අපි ඇඟිලි ගැනගෙන ඉන්නේ. අනේ ස්වාමීනි ඔහුගේ නම නන්දිය. ඒ නන්දිය කියන මහා පින්වන්තයා යම් දවසක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට විහාරයක් පූජා කළාද එදා තමයි ස්වාමීනි මේ සුවිශාල විමානය ඔහුට මෙවුනේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ගිහිල්ලා කියන්න ඒ උපාසකයාට මේ ඔය මැටි කලයක් වගේ තියෙන මනුස්ස ලෝකයේ අත්හැරලා මේ රන් කලයක් වගේ තියෙන දෙව්ලොවට ඉක්මනින් එන්න කියලා අපි කිව්වා කියන්නේ. ඉතින් මොග්ගලන් මහරහතන් වහන්සේ කිසිම වචනයක් නොපවසාම භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණලා මේ සිද්ධිය කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාළ ලක්ෂණ. හරි ලස්සන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චිරප්පවාසීන් පුරිසන් දූරතෝ සොත්තිමාගතං. දුරු රටක සේවා කටයුතු කරපු පුරුෂයෙක් ඒ සේවා කටයුතු අවසන් කරලා ආයේ මව් රටට එද්දී ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඥාතින් මිත්‍රයෝ හිතවතුන් ඇවිල්ලා යාව සතුටින් පිළිගන්නවා වගේ. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ඒ වගේ පුණ්‍ය කර්ම රැස් කරපු කෙනා දන් දීලා සිල් ආරක්ෂා කරලා භාවනා කරලා වැඩිහිටියන් පුදලා මේ නොඑක ආකාරයෙන් පින් රැස් කරපු කෙනා. දැන් මේවා කියනකොට බොහෝ කාලයක් මහමෙවුනාව භාවනා අසපු මුල් වෙලා නොඑක අයරින් කරපු පින්කම් වලට සම්බන්ධ වෙච්ච පින්වතුන්ලාට සතුට උපදින්න ඕනනේ. සෑය හැදුවා. ඒ සෑරජන් වහන්සේලා හදනකොට උපස්ථාන කටයුතු කරගෙන තමන් පින් රැස් කළා. බෝධි මණ්ඩප හැදෙනකොට උපස්ථාන කටයුතු කරගෙන පින් රැස් කළා. විශේෂයෙන් මේ මෑත කාලේ වුණා නම්
අඟුලිමාල මහා සෑරජන් වහන්සේ ඉදි වෙනකොට ඒ උදෙසා දායක වෙලා ඒ උපස්ථාන කටයුතු කරලා ධර්ම දානී මේ නොයිකාරකාරයෙන් පින් රැස් කළා. දැන් ශ්‍රද්ධා මාධ්‍ය මේ ආරම්භ වෙලා ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ වෙලා අවුරුදු 8ක් සමහර අය ඉන්නවා මේ 8 අවුරුද්ද පුරාවටම ධර්ම දාන සමාජිකයෝ විදිහට මේ ධර්ම දානයට දායක වෙtti. සියලු දෙනාට සතුට වෙන්න පුළුවන්. පින් කළ අය. පින් කළ කෙනාට අස්මා ලෝකා පරංගතං. මේ ලෝකේ අත්හැරලා පරලෝ යද්දී පුඤ්ඤානි පතිගන්හන්තු පියං ඥාති වාගතං. පින තමයි කියනවා පිළිගන්න පැමිණෙන්නේ ප්‍රියමනාප ඥාතිය වගේ. ඉතින් හොඳට පින් කරගත්තොත් පින්වතුනි ඔන්න ඒ කෙනාට කර්මයක් සකස් වෙනවා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා විඳවන්න හැකි. ඉතින් මේක තමයි ලක්ෂණ කර්මයේ තියෙන විවිධත්වය. ඇතැන් කර්ම තියෙනවා නිරේ විඳවන්න, ඇතැන් කර්ම තිරිසන් යෝනි, ඇතැන් කර්ම പ്രേත ලෝකේ. ඒ ඉතින් පාප කර්ම. ඇතැන් කර්ම තියෙනවා දෙව්ලොවේ විඳවන්න පුළුවන්, ඇතැන් කර්ම තියෙනවා මනුස්ස ලෝකේ විඳවන්න පුළුවන්. ඒ ඉතින් පුණ්‍ය කර්ම. එහෙමයි සන්නස්. ඉතින් මේ කර්මය තමයි අපේ ජීවිත අපේ කර්මයේ දායාද කරගත්ත පිරිසක්. ඒ නිසා අපි ඉතින් සෑම මොහොතකදීම සිත කය වචනයෙන් මොනවා හරි කර්මයක් කරගන්නවා. ඉතින් අපිට ඒ හැම කර්මයකම ප්‍රතිවිපාකයන් මිදෙන්න සිද්ධ වෙනවා කියන දේ අපි විශ්වාස කරන්න ඕනේ සහ ඒ දේ අපි නැවත නැවත හිතලා කරන්නට ඕනේ කරන සෑම දෙයක්ම. ඉතින් අපි මේ අද දවසේදී ධර්ම සාකච්ඡාවත් එක්ක මේ දහම් මැස 15 සොඳුරුසු දහම් කතිකාවතත් එක්ක සාකච්ඡා කරන්නේ මේ කර්මයේ පිළිබඳව හිතමින් කර්මයේ පිළිබඳවම මේ විදිහට මේ වැටහීමක් ඇති කර ගන්නට කටයුතු කරමින් මේ සම්මාදිට්ඨියට පත් වීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ කර්මයේ විපාක දැනගන්නට ඕනේ කියන කාරණාව පිළිබඳව අපබලද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ කර්මයේ විපාක දැනගන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තම ලක්ෂණ මේ අචින්තනීය විෂයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අචින්තනීය විෂය කියලා කියන්නේ කල්පනා කරලා හිතලා කෙලවරක් කරන්න බැරි විෂයන්. බුද්ධ විෂය අචින්තනීයයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතලා කෙලවරක් කරන්න බෑ. අචින්තනීය විෂය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ලෝක විෂයත් අචින්තනීයයි. ලෝකයේ ගැන හිතලා කෙලවරක් කරන්න බෑ. ඊළඟට කර්ම විපාක විෂය අචින්තනීයයි. කර්ම විපාක කියන ක්ෂේත්‍රය හිතලා කෙලවරක් කරන්න බෑ. ඒක අචින්තනීය එකක්. හැබැයි අචින්තනීය ගුණ ඇති සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ මේ කර්ම විපාක ගැන පෙන්වපු විදිහක් තියෙනවා. ඒ තුල තමයි ශ්‍රාවකයා දැක්මක් ඇති කරගන්නේ. මේ කර්මය කියන එක ක්‍රියාත්මක වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ කර්ම විපාක ගැන වදාළේ මෙන්න මේ විදිහට ත්‍රිවිධාහම් භික්කවේ කම්මානං විපාකං වදාමි. මහණෙනි මේ කර්මයන්ගේ විපාක ආකාර 3කට පෙන්වා දෙන්න පුළුවන්. මොනවද? දිත්තේවා ධම්මේ. ඇතෙන් කර්ම මේ ජීවිතේම විපාක දෙනවා. ඇතෙන් කර්ම උපපජ්ජේ ඊළඟ ජීවිතේ විපාක දෙනවා. ඇතෙන් කර්ම අපරේවා පරියායේ. ඒ කියලා කියන්නේ නිවන් දක්නා ජාති දක්වා සසරේ ඇවිල්ලා විපාක දෙනවා. ඒතර පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා ලක්ෂණ මේ ජීවිත විපාක දෙන ඒවාත් තියෙනවා. මේ ජීවිතේ විපාක නොදී ඊළඟ ජීවිතේ විපාක දෙන ඒවාත් තියෙනවා. ඊළඟට පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා මේ සංසාර ගමනේම පස්සෙන් ඇවිල්ලා විපාක දෙන ඒවාත් තියෙනවා. මේක තමයි කර්ම විපාකයේ ස්වභාවය. කර්මයක් යම් විදිහට කෙරුණා නම් ඒ කර්මයේ විපාක නොදී අවසන් වෙනවා කියලා කතන්දරයක් නැහැ. කර්ම විපාක දෙනවාමයි. ඒ රැස් කරපු දේ විපාක දෙනවාමයි. ඒ නිසා තමයි අපි මේ ජීවිතේ විපාක දීමට හෝ මතු ජීවිතයක විපාක දීමට හෝ මේ සංසාර ගමන පුරාවට විපාක දීමට හෝ පින්වතුනි රැස් කරගත යුත්තේ සැපසලසන පුණ්‍ය කර්ම. සැපසලසන පින්කම් මේ ජීවිතේ රැස් කර ගන්නවා නම් ඒ රැස් කරගන්න පින් වලට මේ ජීවිතේම සැප උපදිනවා නැත්නම් වෙලාවට. මේ ජීවිතේම සැප උපදිනවා. දැන් කොච්චර ඒ වගේ සිදුවීම් තියෙනවද නේ? සංගරුවන්ට දාන දීලා දැන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දම්පැන් පූජා කළා දුගියෙක්. ඒ දුගියා උදෑසන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දාන පූජා කරනවා. හවස ඔහුට මහා ධනස්කන්ධයක් පහළ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දාන පූජා කරපු එකේ පින. මේ වගේ කොච්චරනම් සිදුවීම් තියෙනවද ලක්ෂණ මේ දම්පැන් ආදී පූජා කරලා ඒ ජීවිතේම විපාක ලැබිච්ච.
බොහෝ තියෙනවා. ඊළඟට මම මේ කිව්වේ පුණ්‍ය කර්ම ගැනනේ. මොන පාප කර්ම ගැන කතා කරොත් අන කෝකාලික. එහෙමයි. සාරිපුත්ත මොග්ගල්ලාන දෙවියන් වහන්සේලාට හිත අපහදව ගන්නවා. ඒ විලීම විපාක දෙන්න පටන් ගත්තා. හිත අපහදව ගත්ත ගමන් ඇඟ කසන්න ගත්තා කියනවා. ඇඟ කහලා ඇඟේ ගෙඩි දැම්මා. චූටි ගෙඩි මුලින් ආවේ. ඒ චූටි ගෙඩි වෙරළු ගෙඩි විතර තරම් ටිකක් ලොකු වුණා ටිකක් වෙලා යද්දි. අන්තිමේ වෙරළි ගෙඩි වගේ ගෙඩි බෙලි ගෙඩි තරම් ලොකු වෙලා ඒ ගෙඩි පුපුරලා මුළු ඇඟින්ම සැරව ගන්න පටන් ගත්තා. අවසානයේ ඔන්න මේ ජීවිතයේ ඒ දරුණු විපාක විඳව කෙඳිරි ගා ඉඳලා මලාට පස්සේ පතුම කියන නිරේ ඉපදිලා බලවත් දුක් ඊළඟ ජීවිතේ දුක් විඳින කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා කර්මය ගැන තේරුම් ගන්න පින්වතුනි අපි මේ රැස් කරගන්න කර්මය අපිට එක්ක මේ ජීවිතේ විපාක විඳින්න හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් අපි මේ රැස් කරගන්න කර්මය මතු ජීවිතයක විඳින්න පුළුවන්. එහෙම නැත්නම් මේ රැස් කරගන්න කර්මය සංසාර ගමන පුරාවට පස්සෙන් ඇවිල්ලා විපාක සලසලා දෙනවා. ඒකෙදී මේ ජීවිතේ මේ තෙරුවන් සරණ ලැබිච්ච ජීවිතේ අපි තෙරුවන් මුල් කරගෙන කරගන්න පින්කම් හරි බල සම්පන්නයි. මම මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ආරම්භ කරනකොටම බුදුරජාණන් වහන්සේ ගැන කිව්වානේ භාග්‍යතුන් වහන්සේගේ ගුණකඳ අචින්තනීයයි කියලා. අචින්තනීය ගුණ ඇති හිතාගන්න බැරි ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන දේශනාව මෙහෙම ගාථාවක් තියෙනවා. ඒවා අචින්තියා බුද්ධා බුදුරජාණන් වහන්සේලා අචින්තනීය වේ. බුද්ධ ධම්ම අචින්තියා බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ ක්ෂේත්‍රයේද අචින්තනීය වේ. අචින්තනීයේසු පසන්නානං අචින්තනීය බුදුරජාණන් වහන්සේට හිත පැහැදුනොත් විපාකෝ හෝති අචින්තියෝ. ඒ විපාකත් අචින්තියයි කියලා. ඒක හරලස්සනේ ලක්ෂණ. ඈත අතීතයේ අචින්තනීය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා තිස්ස බුදුරජාණන් වහන්සේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේට දවසක් තිස්ස බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා වහන්සේත් එක්ක මෙහෙම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී මේ එක්තරා කොවුලෙක් කොහෙක් අඹගෙඩියක් කඩාගෙන මේ අඹගෙඩිය අරගෙන අහසේ ගිල්ලලා යනවා. මේ කොහා දැක්ක දැන් කොහාට යටින් පේනවා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කොහාට එකපාර හිතක් උපන්න ලක්ෂණ. මම හිතන්නේ කොහා සමහර විට අර බුදුරජාණන් වහන්සේට සංඝයාට මිනිස්සු දම් පුදනවා දැකලා ඇති. කොහාට එකපාර හිතක් උපන්න. අනේ මේ අඹගෙඩිය මං බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඇත්නම්. එහෙම නැත්නම් මේ අඹගෙඩිය මට බුදුරජාණන් වහන්සේට දෙන්න ඇත්නම් කියලා හිතුණා. ඒතර කොහාට මේ හිතුවිල්ල හිතෙනකොට පින්වතුනි මේක දැක්කනේ තිස්ස බුදුරජාණන් වහන්සේ. තිස්ස බුදුරජාණන් වහන්සේ මේ හිත දැකලා අර තමන් වහන්සේගේ පාත්‍රය මේ කෝකිලයට පේන විදිහට මෙහෙම එළියට ගත්තා. ඒතර කවුලට තේරුණා මේ බුදුරජාණන් වහන්සේ මාට දාන පූජා කරන්න තමයි මේ අවස්ථාව දුන්නේ කියලා. මෙයා ඉගිල්ලේ ලැබිලා පාත්‍ර කටේ වහලා අර අඹගෙඩිය අතහැරිය කියනවා පාත්‍රය ඇතුළට පූජා කළා. ඒ පූජා කරාට පස්සේ කෝකිලයට හරි සතුටුයි. මොකද බුදුරජාණන් වහන්සේ හිත දැකලා යාට අවස්ථාව දුන්නනේ. දැන් අද කාලේ ඔහොම සතෙකුට හිතුණත් වැඩක් නැහැ නේ පින්වතුනි. මොකද අද ඒ හිත දකින්න කෙනෙක් නැහනේ. ඉතින් මේ කවුලාට පින තිබුණා බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න හිතුනේ බුදුරජාණන් වහන්සේ හිත දැක්කා. දැකලා මේ පූජාවට අවස්ථාව හදලා දුන්නා. මේ කවුලා ඒ සතුටට බුදුරජාණන් වහන්සේට ප්‍රීතියෙන් කවුල් නාදෙන් කෑ ගැහුවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේට කරපු උපහාර පූජාවක් වගේ. ඔන්න මේ උපහාර පූජාව කරපු කෙනාට ඒ පිනෙන් ලැබෙන අචින්තනීය විපාකේ මේක කළේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනයට එනකන් ඒ රැස් වෙච්ච පිනේ අනුහස් බලන්න කිසිම ජීවිතයක ලක්ෂණ. තිරිසන් ලෝකෙ ගියේ නෑ කියනවා. පෙරේත ලෝකෙ ගියේ නෑ කියනවා. නිරේ ගියේ නෑ කියනවා. එහෙමයි. දෙවියන් අතරේ මිනිස්සු අතරේ විතරයි. පුදුමයි බුදුරජාණන් වහන්සේලා පුදනකී අසිරිය. දැන් මේ මහමෙවුනාව භාවනා අසපු සංචිතේ අපේ ගුරු දේවයන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ මේ කරපු දහම් වැඩපිළිවෙල තුල ඒකට සම්බන්ධ වෙච්චි කී දහහකට අවස්ථාව ලැබුණද ඒ වගේ ආශ්චර්යයක් පින් කරගන්න බුදුරජාණන් වහන්සේ පුදලා. දැන් බලන්න ලක්ෂණ
රුවන්වැලි මහා සෑමලුවේ ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ හිඳින තැන රැයක් කෙලි වෙනකන් මේ සෑයේ ගුණවරුණ ගය ගයා බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න ලැබුණේ නැද්ද? සෝමාවතී බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න ලැබුණ රැයක් කෙලි වෙනකන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ මහා සෑරජාණන් වහන්සේ අභියස මහා පළවෙල පූජාවක් කරන්න ලැබුණා. මේ මා කියන්නේ මේ ප්‍රධාන පූජාවල් විතරයි. ඉතින් රංකොත් වෙහෙරේ ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ මහා රහතුන් උදෙසා පුද පූජා කරගන්න ලැබුණා. බොහෝ පින් රැස් කරගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේව ඊළඟට උතුම් නිකලෙස් රහතන් වහන්සේලා මුල් කරගෙන. මේ විපාක පින්වතුනි හරි ආශ්චර්යයි. ඒ විපාක හරි ප්‍රබලයි. දැන් අර ඵල පූජාව කරපු බුදුරජාණන් වහන්සේට අර ඵලයේ පූජා කරපු කෝකිලයා එච්චර කාලයක් දුගතිය උපන්නේ නෑනේ. දෙවියන් අතරේ මිනිස්සු අතරේ ආරක්ෂා වීවියාව අපිනේ. ඇවිල්ලා ලක්ෂණ මේ ගෞතම බුද්ධ ශාසනේ සිවුරු දරා ගන්න වාසනාවන්ත වුණා. එහෙමයි. ඒත් පිනේ. ඒ සිවුරු දරා ගන්නකොට ඒ සිවුරු දරාගත් උත්තමයන් වහන්සේ මේ ජීවිතයක් තුළ යන් ලබන්න තියෙන අග්‍ර ඵලයක් අග්‍ර රසයක් තියෙනවාද? ඊතා සුවසී. ඒ අමා නිවන් රසය. ඒ අමා නිවන් ඵලය ලැබුවා. මොකද අග්‍ර රසයක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒකේ පින කැරකිලා එනවා. අග්‍ර වූ විපාකයක් ලබනවා. ඊළඟට එදා මිහිරට නාද කරානේ බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස. කවුල් නාදේ. ඔන්න පින කරකැවිලා එනවා. ඒ ස්වාමීන් වහන්සේ දහම් කතාව කරනකොට දෙව්බඹුන් පවා ඒ හඬට වසඟ වෙනවා කියනවා. එච්චර ලස්සනයි කටහඬ. කවුද මේ? ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ඒ නිසා පින්වතුනි හොඳට පින් රැස් කරගන්න මේ හොඳට අපි පින් කරගත්තොත් මේ රැස් කරන පින එක්ක මේ ජීවිතේ විපාක දෙනවා. එක්කෝ ඒ රැස් කරගන්න පින් ඊළඟ ජීවිතේ විපාක දෙනවා. එහෙම නැත්නම් මේ තෙරුවන් මුල් කරගෙන මේ රැස් කරගන්න දුර්ලභ පින්කම් පින්වතුනි සංසාර ගමනින් අපි නිදහස් වෙනකම් අපිට ඒකාන්ත කොට විපාක දෙනවා. එහෙම සනස. අපේ වැඩසටහනේ අද මේ අවසාන විනාඩි කිහිපයේ පින්නත් ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නෙන් තහර ස්වාමීන් වහන්සේ වැඩසටහනේ මා කරන්න හේතුවේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ කර්මයෙන් නිදහස් වෙන්න යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවද පින්නත් ස්වාමීන් වහන්සේ? ඔය ඇත්තම ලක්ෂණ මේ කර්මයක් එක්ක හිර වෙලා කර්මයේ කියන කඩයනින් හිර වෙලා යන මේ දුක්ඛිත සංසාර ගමනේ ඇත්තම මේ කුසල වේවා අකුසල වේවා කර්මයන් රැස් කරමින් මේ යන දීර්ඝ සංසාර ගමනින් අපගේ භාග්‍යතුන් වහන්සේ නිදහස් වුණා. ඒ උතුම් රහතන් වහන්සේලා නිදහස් වුණා. ඒ නිදහස් වුණේ දුකින් නිදහස් වීමට ඇති එකම එක මාර්ගය. ඒ තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්මයෙන් නිදහස් වෙන්නත් තියෙන කර්ම නිරෝධ ගාමිනී පටිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි කර්මයෙන් නිදහස් වෙන්නත් තියෙන්නේ. එහෙමයි සන්නස්ස. ඉතින් අපි උත්සාහ කරමු හැමෝම ඉතින් මේ උතුම් මාර්ගයේ ඔස්සේ ගමන් කරලා අපේ මේ ජීවිතේ යහපත උපදවා ගන්න ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අවසරයි පුණ්‍ය අනුමෝදනාවට. අද දවසේ මේ සදහම් කතිකාවතට අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් චානක දිසානායක මහත්මයා විසින් මූලිකව මියගිය දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරන අදහසින් ඉතින් පළමු කොට අපි රැස් කරපු පින් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට අල්පේශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ මේ පිනෙන් සතුටු වෙත්වා පිනෙන් සතුටු වෙන ඒ සියලු දෙවියෝ අද මේ සදහම් කතිකාවතට දායකත්වයේ දරන පින්වතුන් ප්‍රදාන මේ සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාද උපකාර සලසා දෙත්වා. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයේ දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. පින්වත් චානක දිසානායක මහත්මයාගේ නමින් මිය පරලෝකීය දෙමාපියන් වෙන නොගේකොඩ පදිංචිව සිටි ඇඹුල් දෙනියගේ පියසීලී ගුරුමෑණියන්ට සහ ලෝවලින් දිසානායක පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිතය සැපයට පත්වෙත්වා කියන අදහසින්
පින් අනුමෝදන් කරන්න. රැස් කරපු සියලු පින් එංගලන්තයේ පදිංචි පින්වත් චානක දිසානායක මහත්මයා ප්‍රධාන මේ පින්කමට දායකත්වයෙන් දරන සියලු දෙනාට, පවුලේ සෑම සියලු දෙනාට, ඔබ සියලු දෙනාට මේ සියලු පින් එකලෙස අනුමෝදන් සියලු දෙනාට සියලු දේ යහපත සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. මේ ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද මේ උතුම් වැඩසටහන තුළින් අපි ඉතින් ධර්මය සාකච්ඡා කළා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම අපිට පුළුවන්කම ලැබුණා මේ කර්මය පිළිබඳව යථාවාදීව හිතමින්, කර්මයේ යථා ස්වභාවය පිළිබඳව හිතමින් අපිට මේ සම්මා දිට්ඨිය කරා ළඟා වෙන්නේ කොහොමද කියන කාරණාව, අපිට නිදහස ලබන්නේ කොහොමද කියන කාරණාව, ඒ වැඩපිළිවෙල පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අද දවසේ අපි යම් පිනක්ද රැස් කරගන්නේ මේ වැඩසටහන තුළින්. ඒ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කරමු. පින්වත් ස්වාමීන් වහන්සේට කායික මානසික සැප සැහැල්ලුව ඇති වෙලා මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. ඉතින් සුබින්වත් ඔබටත් අප මතක් කරන අද දවසේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් එකතු කළ පින්වතුන් සේම ඔබටත් පුළුවන්කම තිබෙනවා ඉදිරි දිනක දායකත්වයන් ලබා දෙන්න මෙවන් උතුම් වැඩසටහනක් වෙනුවෙන් ඔබටත් පුළුවන් ධර්ම දානමේ පින ජීවිතේට රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න ඕනේ මෙන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. අද දවසේ වැඩසටහන වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයන් එකතු කළා එංගලන්තයේ පදිංචි පින්වත් චානක දිසානායක මහත්මයා. එතුමන්ටත් පින්වන්ත ඔබ හැම දිනකටම තෙරුවනේ ආශිර්වාදය සැලසේවා. අද දවසේ වැඩසටහන ඉදිරියෙන් අපි නිමවටපත් කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.